ආයුබෝවන්. අද අපි බලාපොරොත්තු වෙන්නේ ඉතාමත් වැදගත් කොටසක් සාකච්ඡා කරන්න. ඒ තමයි 2019 වර්ෂයේ උසස් පෙළ විභාගයේ ආපු පළවෙනි ප්‍රශ්න පත්‍රය ඉතා පැහැදිලි විග්‍රහයක් සහිතව ඔබට උත්තර ලියන ආකාරය ඉදිරිපත් කරන්නයි. ඒ නිසා මම ක්‍රමානුකූලව අදාළ ප්‍රශ්න ටික සාකච්ඡා කරන් යනවා. ඔබ ඉතා හොඳින් මෙය අධ්‍යයනය කරන්න. අපි බලමු පළවෙනි ප්‍රශ්නය මොකක්ද කියලා. කොන්ටිනියුකරණය කියන කතාව කියනකොට මතක් වෙනවා සාමාන්‍යයෙන් ශක්තියක් සම්බන්ධ ගැටලුවක අපි භාවිතා කරන ප්‍රධාන සූත්‍රය තමයි E = hν. ඔය E වලින් අදහස් කළේ මොකක්ද? ශක්ති ෆෝටෝනයක ශක්තිය. එහෙම නැත්නම් ශක්ති පැකට්ටුවක ශක්තිය. එක ශක්ති පැකට්ටුවක ශක්තිය h කියලා කිව්වේ අපි ප්ලාන්ක් නියතය. ප්ලාන්ක් නියතය μ කියන්නේ සංකයාතය. ඔන්න ඔය ප්ලාන්ක් නියතය කියන කතාවෙන් අපිට භාවිතා කරන්න පුළුවන් දේ තමයි ඔය කොන්ටිනියුකරණ සංකල්ප ඉදිරිපත් කරන්නේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඇසුරෙන්. ඒක තමයි මැක්ස් ප්ලාන්ක් කියන විද්‍යාංශය. ඒතර මේ ක්වොන්ටම් යාන්ත්‍ර විද්‍යාව ඉදිරිපත් කරන්නේ ශක්තියක පැකට් වශයෙන් පවතිනවා කියලා කියන්නේ කවුද? මැක්ස් ප්ලාන්ක්. ඒ වගේම ඔයාලට මතකෙති නීල්ස් බෝ එයාගේ බෝ වාදයෙන් ඉදිරිපත් කළා ඉලෙක්ට්‍රෝන ශක්තිය ලබා ගැනීමක් හෝ පිටකිරීමක් සිද්ධ වන්නේ එක් ශක්ති මට්ටමක ඉඳන් තවත් ශක්ති මට්ටමකට පයින් යන අවස්ථාවලදී. එහිදී ශක්තිය ලබා ගැනීම හෝ පිටකිරීම සිදු කරන්නේ hν වල පූර්ණ සංඛ්‍යාත්මක ගුණාකාර වලින් කියලා. ඒ කියන්නේ එතනත් අර ශක්තිය කොන්ටිනියුකරණය කියන අදහස ගෑවිලා තියෙනවා කියන එකත් ඔබේ ඔළුවේ තියෙන්න ඕන. right. ඔය පළවෙනි ප්‍රකාශය. දෙවෙනි ප්‍රකාශයෙන් කියන්නේ කුඩා අංශු සුදුසු තත්වයටදී තරංග ලක්ෂණ පෙන්වයි කියලා. ඒ කියන්නේ පුතාලා දන්නවා ඉලෙක්ට්‍රෝන අංශුමී ගුණ සහ තරංගමී ගුණ දෙකම පෙන්නනවා. අංශුමී ගුණ වලට උදාහරණ තමයි කැතෝඩ කිරණ නලයක හබල් සකයේ භ්‍රමණය වීම. ඒ වගේම තරංගමය ලක්ෂණ වලට උදාහරණ තමයි විවර්තනය සහ නිරෝධන රටා ඇති කිරීම. ඔන්න ඔය පිළිබඳව ඔයාලට මතකයිද පුතේ මේ පිළිබඳ සංකල්ප ගොඩාක් ඉදිරිපත් කරන නූතන පරමාණු ආකෘතියෙන්. එහිදී භාවිතා කරනවා අපි ලුයිස් ටිබොග්ලි, අර්වින් ෂූඩින්ග් යන විද්‍යාඥයන් ඉදිරිපත් කරපු වැදගත් කතාව. වැදගත් සංකල්ප රාශියක් නූතන පරමාණු ආකෘති ඉදිරිපත් කරා. ඒකේ අපි ඉගෙනගත්ත වැදගත් සමීකරණය තමයි ටිබොග්ලි තරංග ආයාමය ඒක ලැම්ඩා නම් ලැම්ඩා සමානයි h බෙදීම mv. මේ අදහස් කරේ ටිබොග්ලි තරංග ආයාමය. ඒ කියන්නේ තරංගමය ලක්ෂණ පෙන්නනවා කියන එක ලුයිස් ටිබොග්ලි ඊම් පැහැදිලි කිරීමක් කරා. එහෙනම් මේකට අනුව අපිට පැහැදිලි වෙන්නේ ඔය ප්‍රකාශ දෙකට අදාළව ඉදිරිපත් කරපු විද්‍යාංශයන් දෙන්න වෙන්න ඕනේ. එහෙනම් මැක්ස් ප්ලාන්ක් සහ ලුයිස් ටිබොග්ලි. එන උත්තරය අපිට දෙක ගන්න පුළුවන්. හැබැයි මේකේ උත්තරය හතරටත් දීලා තිබුණා. මොකද නීල්ස් බෝගේ අර ප්‍රකාශයත් එක්කම දෙක සහ හතර කියන දෙකටම උත්තර දීලා තිබුණා. හොඳයි දෙවෙනි ප්‍රශ්න බලමු අපි. පරමාණුවක ප්‍රධාන ක්වොන්ටම් අංකය n = 3 ආශ්‍රිත උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව අහන්න. ප්‍රධාන ක්වොන්ටම් අංකය n = 3ලු. එහෙනම් අපි මෙතන දැනගන්න ඕන ප්‍රධානම කරුණ තමයි ක්වොන්ටම් අංකය ප්‍රධාන ක්වොන්ටම් අංකය n = 3යි කියන්නේ ප්‍රධාන ශක්ති මට්ටම. එතකොට ප්‍රධාන ශක්ති මට්ටමේ තබා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව 2n වර්ගයට සමානයි කියලා අපි ඉගෙනගෙන තියෙනවා. එහෙනම් තුන්වෙනි ප්‍රධාන ශක්ති මට්ටමේ තබා ගන්න පුළුවන් උපරිම ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව පැහැදිලි 18යි කියලා. හැබැයි මෙතන අහන්නේ උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව. යුගල් සංඛ්‍යාව බලන්න මේක දෙකෙන් බෙදනවා. එනම් උත්තරය උපරිම ඉලෙක්ට්‍රෝන යුගල් සංඛ්‍යාව 9යි කියලා එනවා. එහෙනම් පිළිතුර 5. හැබැයි සාමාන්‍යයෙන් ක්වොන්ටම් අංකයක් අපි ප්‍රකාශ කරනකොට ඒදී භාවිතා කරන වැදගත් කරුණු හතරක් තියෙනවා. එකක් තමයි ප්‍රධාන ශක්ති මට්ටම. ඒක සංකේතවත් කරන්නේ සිම්පල් n වලින්. ඊළඟට උපශක්ති මට්ටම. ඒක සංකේතවත් කරන්නේ අපි සිම්පල් l වලින්. ඊළඟට කාක්ෂිකය. ඒක අපි සංකේතවත් කරන්නේ ml වලින්. ඊළඟට ඉලෙක්ට්‍රෝනික භ්‍රමණය. ඒක අපි සංකේතවත් කරන්නේ ms වලින්. මෙලෙස ප්‍රධාන කාරණා හතරක් ඔස්සේ තමයි
ක්වොන්ටම් අංක කුලකයක් ලියනකොට අපි ඉදිරිපත් කරන්න ඕනේ. ඒ අමතර දැනුමක් ලෙස මම ඔබට භාවිතා කරලා කිව්වේ. right අපි යනවා තුන්වෙනි ප්‍රශ්නේ මොකක්ද කියලා බලමු. ඔක්සලේට් අයනයට ඇඳිය හැකි ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ ගන්න. එහෙනම් ඉස්සෙල්ම අපි කරන්න ඕනේ දරුවනේ ඔක්සලේට් අයනයට අදාළ සැකිල්ල මේ දීලා තියෙන්නේ. ස්ථායි ලුවිස් ව්‍යුහය ඇඳ ගන්න ඕන. ඔබට මතක ඇති ඔක්සලේට් අයනයට තිබෙන්න පුළුවන් සමස්ත ආරෝපණය ඍණ 2යි. මම ඔබට මීට කලින් පහුගිය පාඩම්වලදී කියලා දුන්නා. එහෙනම් සමස්ත ආරෝපණ ඍණ 2 වෙන්න ඕන. එහෙනම් ඔයාලට පේනවා පුතේ දැනටමත් මෙතන ඔක්සිජන් ඒ බන්ධන එකක් අඩු විතර මෙතන ඍණ එකක් තියෙනවා. මෙතනත් ඍණ එකක් වෙනවා. මෙතනත් ඔක්සිජන් තව බන්ධන එකක් අඩු ඍණ එකක්. මෙතනත් ඍණ එකක්. කාබන්ට මෙතන බන්ධන තව එකක් හදන්න පුළුවන් අඩුවෙන් ඉන්නේ ඍණ එකයි. මෙතනත් ඍණ එකයි. එතකොට ඔක්කොම ඍණ 6ක් තියෙනවා. ඒ නිසා මතක ඇති ඔබට අපි කෙටි ක්‍රමය හැකිතරම් බන්ධන හදලා ඍණ ආරෝපණය අඩු කර ගන්නවා. සාමාන්‍යයෙන් කාබන් ඔක්සිජන් එක ඩබල් බොන්ඩ් එකකින් අපි සෙට් කරලා දානවා. දැන් සමස්ත ආරෝපණය අපි චෙක් කරමු. ඔක්සිජන් එකක් අඩුයි ඍණ එකයි. මෙතන ඔක්සිජන්ගේ දෙකම හදලා ආයන ආරෝපණයක් නැහැ. දෙකම හදලා ආරෝපණයක් නැහැ. මෙතන එකක් අඩුවෙන් පවතින්නේ ර්ණ 1යි. කාබන් හතරම හදලා ආරෝපණයක් නැහැ. හතරම හදලා ආරෝපණයක් නැහැ. එහෙනම් පැහැදිලි මේ තමයි අදාළ ව්‍යුහය. හැබැයි මේක MCQ එකක් නිසා මේ අවසාන කවච ඉලෙක්ට්‍රෝනව දාගෙන අපිට කරගෙන යන්න අවශ්‍ය නැහැ. මේ තමයි සාධාරණ ව්‍යුහය. දැන් අපි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න ඕන. සංප්‍රයුක්ත ව්‍යුහ අඳින කෙටි ක්‍රමය ඔබට මතක ඇති. සැකිල්ල ඇඳලා ලොවිස් ව්‍යුහය ඇඳලා ඒ ලොවිස් ව්‍යුහය දිහා බලාගෙන ඒ ඩබල් බොන්ඩ් එකේ තැන මාරු කරන්න ඕන. ඒ වගේම ඩබල් බොන්ඩ් දෙකක් කියන්නේ එක ට්‍රිපල් බොන්ඩ් එකක් කියලා අපිට දාගන්නත් පුළුවන්. ඒ ලෙස හිතාගෙන අපිට පුළුවන් මේ බන්ධන මාරු කර කර බලන්න. එච්චරයි සංප්‍රයුක්ත ව්‍යුහවලදී අපි කරන්න ඕනේ. ලොවිස් ව්‍යුහය තමයි වැදගත් වෙන්නේ. ඩබල් බොන්ඩ් දෙක මට දාන්න පුළුවන් මේ එකක් මෙහෙම තියාගෙන අනිත් ඩබල් බොන්ඩ් එක මෙතනට දාන්න පුළුවන්. එහෙම දැම්මොත් පැහැදිලි එක ව්‍යුහයක් තව එනවා. ආරෝපණ ගන්න එකක් අඩුයි ඍණයි මෙතන ඉවරයි මෙතනත් ඉවරයි මෙතන එකක් අඩුයි ඍණයි මෙතනත් හතර හරි මෙතන දෙක හරි. තව අඳින්න පුළුවන්ද කියලා බලමු. දැන් ඩබල් බොන්ඩ් එක දැන් මාරු කර කර බලමු. පැහැදිලිව පේනවා ඩබල් බොන්ඩ් එක මට මෙහෙම කරන්න පුළුවන්. මේ ඩබල් බොන්ඩ් එක මෙහෙම තියාගෙන මේක මෙතනට දාන්න පුළුවන්. ඒතර තව අලුත් එක්කෙනෙක්. ආරෝපණ බලමු. මෙතන ආරෝපණයක් නැහැ. මෙතන එකක් අඩුයි ඍණ එකක් අඩුයි ඍණ ආරෝපණයක් නැහැ ආරෝපණයක් නැහැ. තව අඳින්න පුළුවන්ද කියලා බලමු. ඔව් තව එකක් පුළුවන් නේ. මේ ඩබල් බොන්ඩ් එක මෙතනට දාලා මේක මෙතන තියාගත්තොත් එතන තව එකක් එනවා. මම මේක මෙහෙම තියාගෙන මේක මෙතනට දානවා. මේ වගේ ව්‍යුහයක් පේන්න නැහැනේ. හරිද අරුව. ඒතකොට තව ව්‍යුහයක් අපිට අඳින්න පුළුවන්. දෙකම හදලා එකක් අඩුයි ඍණ මෙතන හරි මෙතන ආරෝපණය හරි මෙතන ආරෝපණය හරි මෙතන ආරෝපණය. මේ සියල්ල විස්තර. තව අඳින්න පුළුවන්ද? ඩබල් බොන්ඩ් එක තව මාරු කර කර තව අඳින්න පුළුවන්ද? අපි නිකමට බලමු. දැන් අපි මේව හොයමේ බලන්න ඕන. ඩබල් බොන්ඩ් එක මෙහෙම දාන්න පුළුවන්ද? මෙහෙම දාන්න බෑ. ඒකට හේතුව 1 2 3 4 5. කාබන් බන්ධන 5ක් හදාගන්න බෑ. ඒ බන්ධන 5ක් හදන්නම ඒකේ අවස්ථාවයි. ඒ නිසා මෙතන ඩබල් බොන්ඩ් දෙකක් වෙනකොට එක ට්‍රිපල් බොන්ඩ් එකක් දාන්න පුළුවන්ද කියලා බලන්න. එක ඩබල් බොන්ඩ් දෙකක් වෙනුවට එක ට්‍රිපල් බොන්ඩ් එකක් අපි දාමු බලන්න. එක ට්‍රිපල් බොන්ඩ් එකක් දැම්මොත් ඒත් මොකද වෙන්නේ? ඒත් වෙන්නේ 1 2 3 4 5යි. කාබන් වටා බන්ධන 5ක් වෙනවා. ඒතොර ඒකත් අස්ථායි. එහෙනම් ස්ථායි සංප්‍රයුක්ත ව්‍යුහ අඳින්න පුළුවන් 4යි. එහෙනම් ඉතා පැහැදිලි උත්තරේ 3. ප්‍රශ්න අංක 4 දීලා තියෙන්නේ IUPAC නාමකරණය කරන්න කියලා. IUPAC නාමකරණයට අනුව කාබනික සංයෝග නාමකරණයේදී අපි භාවිතා කරන ප්‍රධාන කරුණු කීපයක් තියෙනවා. පළමුව එක ප්‍රමුඛතාවයෙන් වැඩිම ක්‍රියාකාරී කාණ්ඩය තෝරා ගැනීම. පළවෙනි එක ප්‍රමුඛතාවය වැඩිම එක හඳුනා ගන්නවා. එතන ප්‍රමුඛතාවය ලිස්ට් එකක් තියෙනවා. ඔබට මතකයි කාබොක්සිලික, එස්ටර, අම්ල හේලයිඩ්, ඇමයිඩ්, ඇල්ඩිහයිඩ්, කීටෝන, හයිඩ්‍රොක්සිල්, ඇමීන්, ද්විත්ව බන්ධන, හැලජන සමාන නයිට්‍රෝ. එතකොට මේ තියෙන ක්‍රියාකාරී කාණ්ඩ ගත්තොත් OH තියෙනවා, කීටෝ කැලලක් තියෙනවා, ඇමීන් කැලලක් තියෙනවා. එතන මුලින්ම කරන්නේ ප්‍රමුඛතාවය වැඩිම එක්කෙනාව අල්ල ගන්නවා. ඒ කියන්නේ කීටෝනේ. ඒ පළවෙනි ලක්ෂණය. දෙවෙනි ස්ටෙප් එක තමයි එයා සම්බන්ධ දිගම කාබන් දාමයේ තෝරා ගැනීම. පැහැදිලි මෙතන ඉඳන් මෙතනට කියලා. ඒ දෙවෙනි ස්ටෙප් එක.
තුන්වෙනි ස්ටෙප් එක තමයි මේ කාබන් දාමය අංකණය කරන්න ඕන. කාබන් දාමය අංකණය කරන්න ඕනේ ප්‍රමුඛතාවයෙන් වැඩිම කාබන්ට අඩුම අංකය ලැබෙන පරිදි. මේ පැත්තෙන් අංකණය කරොත් 1 2 3 4. මේ පැත්තෙන් 1 2. එහෙනම් මේ පැත්තෙන් අංකණය කරන්න 1 2 3 4 5. ඊට පස්සේ අපි කරන්නේ දැන් මේක නාමකරණය කරන්න ඕන. නම ලියනකොට වැදගත් කරුණු තුනක් අපි භාවිතා කරනවා. ඉස්සෙල්ලම කරන්නේ නාමය ලියනකොට අංශ දාම ලියාගෙන ඉන්න ඕන. මෙතන අංශ දාම දෙකක් තියෙනවා. එකක් NH2 අනිත් එක OH. ඒතර මේකට කියන්නේ අපි ඇමිනෝ අංශ දාමේ ඇමිනෝ මේක හයිඩ්‍රොක්සි. අංශ දාම දෙකක් තියෙන නිසා ඇල්ෆබෙට් ඕඩර් එකේ අනුගමනය කරන්න ඕන. එහෙනම් මුලින්ම ලියන්න තුන ඇමිනෝ. එක ඇමිනෝ ඊළඟට 5 හයිඩ්‍රොක්සි. ඔන්න මුලින්ම අංශ දාම ටික ලිව්වා. ඒතර ඔයගොල්ලෝ දන්නවා ඉලක්කමක් සහ අකුරක් අතර ඉරි කැලලක් ගහන්න ඕන කියන එක. අංශ දාම යොදුනාට පස්සේ ලැබෙන දෙවෙනි ස්ටෙප් එක තමයි කාබන් දාමයේ ප්‍රිෆික්ස් එක. කාබන් දාමයේ කාබන් 5ක් තියෙන නිසා පෙන් කියලා දානවා. ඉරි කැලලක් එතන ගහන්නේ නැහැ. අකුරු අතර ඉරි කැලලක් ගහන්නේ නැහැ. දෙවෙනි ස්ටෙප් එකත් හරියි. තුන්වෙනි ස්ටෙප් එක තමයි ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් තියෙනවා නම් එතන තැන ලියන්න ඕන. මේක ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් මොකුත් නැහැ. මොකද මේක කීටෝ කැලලනේ. එහෙම නැත්නම් අපි අනිවාර්යෙන් මෙතන ලියන්න ඕන AN කියලා. අනිවාර්යෙන් ලියන්න ඕන AN කියලා ඩබල් බොන්ඩ් ට්‍රිපල් බොන්ඩ් නැත්තම්. එන අන්තිම ස්ටෙප් එක ඊළඟට ප්‍රමුඛතාවය වැඩි මෙක්කෙනාගෙන් නාමය අවසන් කරන්න ඕන. එහෙනම් දෙකේ ඉන්නේ කීටෝනය. ඒක ලියනවා 2 on කියලා. ඔන්න ඔහොම තමයි IUPAC නාමකරණය කරන්නේ. එනම් පැහැදිලි මේ තමයි සාමාන්‍ය ක්‍රමය. ඒ නිසා මේ විදිහට උත්තරයක් තියෙනවද කියලා අපි බලන්න ඕන. මේක දැක්කම අපිට පේනවා තුන්වෙනි උත්තරේ ගත්තොත් 1 amino 5 hydroxy මේ 2 කියන එක ඉස්සරහට ගත්තොත් 2 pentanone කියලා ලියන්න පුළුවන්. තුන්වෙනි උත්තරය අපිට ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නේ මේක දීලා තිබුණා all කියලා. ප්‍රශ්නාංක 5. විදුලි ඍණතාවයේ වැඩිම වෙනසක් ඇති මූලද්‍රව්‍ය යුගලය හඳුනා ගන්න කියලා කියනවා. විදුලි ඍණතාව වැඩි වෙනසක් බලන්න නම් විදුලි ඍණතාව අතර වෙනස හොයා ගන්න ඕන එච්චරයි. හැබැයි මම මගේ පහසුවෙන් ඉන්න තැන් වලට දා ගන්නවා. බෝරෝන් මේ හරියනවා. ඇලුමිනියමින් යට බෝරෝන්ට යටින්. ඊළඟට බෙරිලියම් ඉන්නේ බෝරෝන්ට කලින්. ඊළඟට සිලිකන් ඉන්නේ ඇලුමිනියම් එහා පැත්තේ. ඒ බෝරෝන් කාබන්. ඔච්චරයි. මේගොල්ලෝගේ විදුලි ඍණතාවල් හරියට මතකයි පැහැදිලිව. සාමාන්‍ය විදුලි ඍණතාවකට කාබන් ගත්තොත් එහෙම 2.5යි. ඇලුමිනියම් වල විදුලි ඍණතාව 1.5යි. ඒතර සිලිකන් 1.8යි. දැන් විදුලි ඍණතාව වෙනස වැඩිම කාගේද කියලා යන්නේ. එහෙනම් මෙතන අපි දැන් විදුලි ඍණතාව වෙනස චෙක් කරන්න විතරයි තියෙන්නේ. බෝරෝන් සහ ඇලුමිනියම් ගත්තොත් එහෙම 0.5යි. බෙරිලියම් සහ ඇලුමිනියම් අතර 1යි. වෙනසක් නැහැ. බෙරිලියම් සහ ඇලුමිනියම් අතර වෙනසක් නැහැ. බෝරෝන් සහ සිලිකන් අතර පොඩි වෙනසක් තියෙනවා. බෝරෝන් සහ කාබන් 0.5ක වගේ වෙනසක්. ඇලුමිනියම් සහ කාබන් එනම් පැහැදිලි වැඩි විදුලි ඍණතාව වෙනසක් තියෙන්නේ උත්තරය 5 කියලා. ඒක ඉතාම සරල ප්‍රශ්නයක්. ප්‍රශ්නාංක 6 අපිට දීලා තිනවා සැකිල්ලක්. මතකද ඊට කලින් පෙර වීඩියෝ වලත් මම ඔබට පැහැදිලිව කියලා දුන්නා සැකිල්ලක් දුනොත් ඉක්මනට අඳින හැටි. අපෙන් අහනවා මේ N1 N2 වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය සහ හැඩය. එන ඉස්සෙල් වැදගත් මේකේ ලුයිස් ව්‍යුහය. සමස්ත අණුවට ආරෝපණයක් නැති නිසා අපි දැන් ටක් ගාලා චෙක් කරමු ආරෝපණ කීයක් දැන්ට තියෙනවද කියලා. 3ම හදලා මෙතන නැහැ. මෙතන එකක් අඩුවෙන් පවතින ඍණ 1යි. මෙතනත් ඔක්සිජන්ට 2යි හදන්න පුළුවන්. එකක් අඩුවෙන් දෙන ඍණ 1යි. එහෙනම් හැමෝටම පැහැදිලි. මේ ඍණ දෙක ආරෝපණය නැති කරන්න නම් මේ දෙන්න අතර බන්ධනය අඩුයි කියලා පැහැදිලි. ඒ නිසා මම මෙතන ඩබල් බොන්ඩ් එක දා ගන්නවා. එතකොට පැහැදිලි දැන් අපි ආරෝපණ චෙක් කරලා බලමු. 3ම හරි 2ම හරි එනම් සමස්ත ආරෝපණයේ බිඳුවයි. ලුයිස් ව්‍යුහය අද ගන්න ඕන. අවසාන කවච ඉලෙක්ට්‍රෝන ටික සියල්ල නිරූපණය කරන්න. තව මෙයාට දෙකක් ඉතුරුයි. 5න් මෙතන තව දෙකක් ඉතුරුයි. 6න් දෙකක් ගියාම තව 4ක් ඉතුරුයි. දැන් ඉතා සරලව අපිට උත්තර ගන්න පුළුවන්. N1 වටා මෙන්න මේක වටා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය. ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය කියලා කියන්නේ විකර්ෂණ ඒකක වල හැඩය. විකර්ෂණ ඒකක කියන්නේ මොනවද? සිග්මා සහ එකසර. එහෙනම් මෙතන ඔක්කොම තියෙනවා 1යි 2යි 3යි 4යි. එහෙනම් විකර්ෂණ ඒකක 4ක් නිසා ඉලෙක්ට්‍රෝන යුගල ජ්‍යාමිතිය චතුස්තලීයයි.
එහෙනම් උත්තරේ චතුස්තලීය වෙන්න ඕන. එතකොට මෙයා වටා හැඩය ගන්නකොට ඔක්කොම විකර්ෂණ එකක තියෙන 4යි. හැබැයි හදලා තියෙන බන්ධන 3යි. එතකොට 3යි එකසර තියෙනවා පිරමිඩීයයි. චතුස්තලීයයි පිරමිඩීයයි. ඒක බැලුවම උත්තරේ 1 හෝ 4 කියලා පැහැදිලි. ඊට පස්සේ N2 වටා විකර්ෂණ එකක 1යි 2යි 3යි. එහෙනම් විකර්ෂණ එකක වල හැඩය තලිය ත්‍රිකෝණාකාරයි. එහෙනම් මෙයා වටා හැඩය ගත්තොත් ඔක්කොම විකර්ෂණ එකක 3යි සිග්මා 2යි එකසර තියෙනවා කෝණීයයි. එහෙනම් පැහැදිලි උත්තරය 1 කියලා. ඉතා සරලයි. ප්‍රශ්න අංක 7ට යමු. පහත දැක්වෙන ප්‍රකාශ අතුරින් බෙන්සීන් පිළිබඳ වැරදි ප්‍රකාශය අහන්න. හැමෝම දන්නවා බෙන්සීන් කියලා කියන්නේ මේ ඇදලා තියෙන්නේ බෙන්සීන්ට අදාළ කෙකියුලේ ව්‍යුහය. කෙකියුලේ ව්‍යුහ දෙකක් අඳින්න පුළුවන්. මේ ඇදලා තියෙන්නේ කෙකියුලේ ව්‍යුහ. ඔය කෙකියුල ව්‍යුහ දෙකේ සංප්‍රයුක්ත මුහුම තමයි බෙන්සීන් කියන්නේ. ඒතර ඩබල් බොන්ඩ් එකක් සිංගල් නිසා ආංශිකයි. සිංගල් ඩබල් කියන්නේ ආංශිකයි. මේ ඔක්කොම ආංශික වෙනතුන. ඕක තමයි අපි කෙටියෙන් අඳින්නේ බෙන්සීන් කියලා මෙහෙම. මූලිකම සංකල්ප. ඒතර බෙන්සීන් වල සංප්‍රයුක්ත මුහුම කියන්නේ මේක. ඒතර මේ ඇවිල්ලා කෙකියුලේ ව්‍යුහ. ඉතාල පැහැදිලි පළවෙනි උත්තරේම වැරදි කියලා. සංප්‍රයුක්ත මුහුම මෙහෙම අඳින්නේ නැහැ. ඒ නිසා මේක වැරදි. අපි අනිත් ඒවාත් බලමු. බෙන්සීන්ගේ කාබන් පරමාණු 6ම sp2. ඔබ දන්නවා මේ කෙකියුලේ ව්‍යුහයක් ඇඳලා පෙන්නුවොත් එහෙම කෙකියුලේ ව්‍යුහේ පවතින පුතේ මෙහෙමනේ. මේක කෙකියුලේ ව්‍යුහයක්. මේ සෑම කොනකම CH බන්ධනයක් විදිහේ. එහෙනම් හැමෝටම පැහැදිලි කාබන් වටා විකර්ෂණ එකක ඔක්කොම තියෙන 3යි. 1 2 3 1 2 3 මේ හැම තැනම විකර්ෂණ එකක 3ක් නිසා මුහුම්කරණය sp2. ඒක හරියටම හරියි. ඕනෑම කාබන් පරමාණු දෙකක් අතර බන්ධන දෙක එක සමාන. ඔව් බෙන්සීන් කියලා කියන්නේ සවිල් සරශ්‍රයක්. පැහැදිලිනේ. සවිල් සරශ්‍රය නිසා මේ හැම කාබන් බන්ධන දෙකක්ම සර්ව සමාන කියලා ඔබ ඉගෙනගෙන තියෙනවා. බෙන්සීන් වල සියලුම CCC හා CCH බන්ධන කොන එකම අගයක්. ඔව් මේ සවිල් සරශ්‍රයක් නිසා මේ බන්ධන කොන සියල්ලම සර්ව සම විය යුතුයි. බෙන්සීන් වල හයිඩ්‍රජන් පරමාණු සියල්ලම එකම තලයේ පවතී. හරියටම හරියි. ඔබ හොඳට මතක තියාගන්න ඕන sp1 sp2 මුහුම්කරණය වෙච්ච ඕනෑම ප්‍රභේදයක් එකම තලයේ පවතිනවාමයි. sp1 sp2 මුහුම්කරණය වෙලා තියෙන ඕනම එකක් හැමතිස්සෙම එකම තලයේ පවතිනවා. එතකොට පොඩි ප්‍රශ්නයකට තියෙන sp3 පමණයි වැඩිදුර ගන්න කතා කරන්න මම මෙතන යන්නේ නැහැ. ඒ නිසා ඔළුවේ තියාගන්න sp1 sp2 නම් ඔක්කොම පරමාණු එකම තලයේ පවතිනවා. පැහැදිලි උත්තරේ 7ට උත්තරය 1. MCQ වටට යමු. ඒක ඉතාම සරල මවුල ගානක්. මවුල ගානක් හදනකොට අපි මොකද්ද මුලින්ම කරන්නේ? ප්‍රතික්‍රියා ටික ලියලා තුලණය කරලා ඉන්නවා. මොකක්ද ඒගොල්ලෝ කියන ප්‍රතික්‍රියාව? TiCl4 ධන මැග්නීසියම් හැදෙනවලු Ti සහ ටයිටේනියම් සහ මැග්නීසියම් ක්ලෝරයිඩ්. ඉස්සෙල්ලද තුලණය කරමු. ක්ලෝරින් 4ක් නිසා මෙතනට 2ක් දානවා. මැග්නීසියම් 2ක් නිසා මෙතනට 2ක් දානවා. හැබැයි මෙතන තියෙන ඊළඟ ප්‍රශ්නේ තමයි දරුවනේ ප්‍රතික්‍රියක දෙකේම දත්ත දීලා තියෙනවා. මෙයාගෙන් ගන්නවලු ග්‍රෑම් කිලෝග්‍රෑම් 0.95 කියන්නේ ග්‍රෑම් 950යි ග්‍රෑම් වලට හරව ගමු. මෙයාගෙන් ගන්නවලු ග්‍රෑම් 97.2ක්. දැන් දෙන්නකින්ම දත්ත දීලා තිනකොට මතකද මවුල පාඩම ගාන අපි හැමතිස්සෙම හදන්නේ සීමාකාරී ප්‍රභේදය ගැන සලකලා. එහෙනම් මොනම කරන්නත් ඉස්සෙල්ලා මවුල ටිකටක් ගාලා හොයාගන්න. මෙයාගේ ස්කන්ධ MCQ නිසා ඒකට දා මෙතන ඉන්න අවශ්‍ය නැහැ. 950 බෙදන්න දීලා තියෙනවා 190න්. පැහැදිලි උත්තරේ මවුල 5යි. ඊළඟ මැග්නීසියම් මවුල ටික බලන්න. 97.2 බෙදන්න ඕනේ. සාමාන්‍ය මැග්නීසියම් කියන්නේ 24යිනේ. නමුත් මෙතන දීලා තියෙනවා 24.3යි කියලා. ඒක ගානටම කැපෙන උත්තරේ මවුල 4යි. දැන් හැමෝටම චෙක් කරන්න පුළුවන් සීමාකාරී ප්‍රභේදේ කවුද කියලා. එක්කෙනෙක් ගැන හිතන්න. මෙයාට මවුල 5ක් තියෙනවා. එතකොට මෙයාගේ මවුල 5ක් එක්ක සම්පූර්ණයෙන් ක්‍රියා කරන්න මැග්නීසියම් ඕන ඒ වගේ දෙගුණයක්. ඒ කියන්නේ 5ක් එක මෙයාගෙන් 10ක් ඕන. හැබැයි තියෙන්නේ 4යි. එහෙනම් සීමාකාරී ප්‍රභේදය අල්ලගත්තා මැග්නීසියම්. ඉතාල පැහැදිලි උත්තරේ මැග්නීසියම් වෙන්න ඕන. එහෙනම් උත්තර 2 3 5. තුනෙන් එකක් වෙන්න ඕන. ඊළඟට නම් සීමාකාරී එක්කෙනා ගැන තමයි සලකලා ස්ටොයිකියොමෙට්‍රි අපි චෙක් කරන්නේ. මෙයා අනුකූලව තමයි අනිත් අයගේ හැදෙනේම තීරණය වෙන්නේ. එහෙනම් මේ දෙන්න අතර ස්ටොයිකියොමෙට්‍රි 2ට 1යි. එහෙනම් මේකෙන් භාගයක් මේක. එහෙනම් හැදෙන ටයිටේනියම් මවුල ගාන මැග්නීසියම් මවුල වලින් භාගයයි.
පැහැදිලි දෙකයි. එන අහන්නේ ටයිටේනියම් ස්කන්ධය එනම් මෞල ගාන මෞලික ස්කන්ධයෙන් වැඩි කරන්න ඕන. يعني 48න් උත්තරය 96යි. එනම් පැහැදිලි. සීමාකාරී එක්කන මැග්නීසියම් ඊළඟට ටයිටේනියම් ස්කන්ධය 96යි උත්තරය 2 කියලා පැහැදිලි. පුතේ හරිම සරලයි. ඔබ ඉගෙන ගන්න මූලික කාරණා විතරයි පුතේ තියෙන්නේ අපිට භාවිතා කරන්න. හොඳ පුහුණුවක් වෙන්න එච්චරයි අවශ්‍ය. නීති 2019 ප්‍රශ්න පත්‍රය නිසා ඔළුවට ගන්න වැඩ ටික කරගන්න හොඳට. 9 වෙනි ප්‍රශ්නෙට යමු. පරිපූර්ණ වායු සමීකරණය බලන්න මේක දීලා තිබුම ඩග්ගාව දක්වනවා. D සමානයි Pm බෙදීම RT කියන එක පොඩ්ඩක් මාරු කරලා දීලා තිනවා. එකම සමීකරණේ පොඩ්ඩක් මාරු කර දෙනවා. මේ දීලා තියෙන ගානේ අපෙන් අහන්නේ මේ එකක භාවිතා කරලා රෝ වල ඒකක. ඉතා සරලයි. චුටි ආදේශ කිරීමක් පමණයි අපිට කරන්න තියෙන්නේ. මෙන්න සමීකරණය P සමානයි රෝ වරම් RT බෙදීම එන්නේ මම මේක ඩක් ගාලා උත්තර කරගන්නවා රෝ කියන්නේ Pm බෙදීම RT. දැන් මෙතන දීලා තියෙන එකක දාන්න ඕන. එතකොට මෙතන P නේ දීලා තියෙන්නේ පැස්කල්. පැස්කල් කියන්නේ වර්ග මීටරයට නිව්ටන්. M මෞලික ස්කන්ධය දීලා තියෙන්නේ මවුලයට ග්‍රෑම් වලින්. R දීලා තියෙන්නේ ජූල් මවුලයට කෙල්විනේට. උෂ්ණත්වය දීලා තියෙන්නේ කෙල්වින්. දැන් ඔක සුළු කරන ඝනත්වය ඒක කියනවා. ඉතින් හරි සරලයි. මවුලයට මවුලය කැපිලා යනවා. කෙල්වින්ට කෙල්වින් කැපිලා යනවා. එතකොට මෙතනින් එනවා. ඉතුරු වෙන්නේ වර්ග මීටරේ නිව්ටන්. පැස්කල් කියන්නේ වර්ග මීටරේ නිව්ටන්. එතකොට ඔයගොල්ලෝ දන්නවා ජූල් කියන්නේ මොනවටද? ජූල් කියන්නේ නිව්ටන් මීටර. තව චුට්ටක් සරල කරලා පෙන්නුවා. ඉතුරු වෙන්නේ ජූල් කියන්නේ නිව්ටන් මීටර. එතකොට නිව්ටන් කැපිලා යනවා. එන උත්තර එනවා ඝන මීටරයට ග්‍රෑම්. රෝවල ඒකකයේ එන්නේ ඝන මීටරයට ග්‍රෑම් වලින්. පැහැදිලි උත්තරය 2 කියලා. ප්‍රශ්න අංක 10. පහත සඳහන් ජලීය ද්‍රවණවල ජලයේ ඇතුළුව සන්නායකතාව අඩු වන අණුපිළිවෙල. උදේ ඉතා සරල ප්‍රශ්නයක් දැනගත දෙකම කාරණාව තමයි සන්නායකතාව කෙරෙහි බලපාන්නේ සචල අයන හෝ සචල ඉලෙක්ට්‍රෝන. සචල අයන හෝ සචල ඉලෙක්ට්‍රෝන. සචල අයන හෝ ඉලෙක්ට්‍රෝන වැඩි වන විට සන්නායකතාව වැඩි වෙනවා. ඉතා සරලයි. එහෙනම් බලන්න ඕන මේ දීලා තියෙන සංයෝගවල සචල අයන හෝ සචල ඉලෙක්ට්‍රෝන තියෙනවා නම් කාගේද වැඩිම ලැබෙන්නේ කියලා. අපිට දීලා තියෙනවා පොටෑසියම් ක්ලෝරයිඩ්. හැම දරුවෙකු දන්න මේක සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවා ශාර ලෝහ ලවණයක් නිසා. එතකොට මෙයාගේ සාන්ද්‍රණය 0.1 ගත්තොත් 0.1 ලැබෙනතර මේ ටික නෑ. ඊළඟට පොටෑසියම් ක්ලෝරයිඩ්ම තමයි හැබැයි එයාගේ සාන්ද්‍රණය අඩුයි. සාන්ද්‍රණය අඩු වෙනවා කියන්නේ අයන ප්‍රමාණයත් අඩු වෙනවා කියන එක තමයි. එතන තියෙන්නේ දැන් මෙතන ගත්තොත් එimhe 0.1. එතන විශාල අගයක්. අරකට සාපේක්ෂව ලොකු. ඊළඟට ඇසිඩික්. ඔබ දන්නවා ඇසිඩික් කියන්නේ ආංශික අයනීකරණය වෙන එක්කෙනෙක්. එයා ඇත්තටම දුබල විද්‍යුත් විච්ඡේදයක්. මොකද ලැබෙන අයන සාන්ද්‍රණය නොගෙන හැකි තරම් කුඩායි. ඒතකොට 0.1ක් තිබ්බට කැඩෙන ඉතා චූටි ප්‍රමාණයක්. ජලය ගැන කතා කරද්දී ඔබට මතක ඇති KW වලගේ ගත්තොත් ඉතා චූටි අගයක් නිසා මේ ප්ලස් නොගෙන හැකි තරම් කුඩායි. මේක දිහා බැලුවා හැමෝටම පැහැදිලි. හොඳ අයන සාන්ද්‍රණයක් පවතින්නේ මෙන්න මේ පොටෑසියම් ක්ලෝරයිඩ් වල. එන අඩුම එක තියෙන්නේ මේ දෙන්නගෙනුත් ජලය කියලා ඔබට පැහැදිලි. ජලය විකරණය ඉතා චූටි අගයක් මතක ඇති ඔබට ආසන්න වශයෙන් සෙල්සියස් 25 න් 10 7ක් වගේ පොඩි අගයක්. එහෙනම් අඩුම එක වෙන්න ඕනේ ජලය. අඩුම එක වෙන්න ඕනේ ජලය. වැඩිම එක වෙන්න ඕනේ පොටෑසියම් ක්ලෝරයිඩ්. ඒකේ සාන්ද්‍රණය වැඩි වෙන්න ඕන. ඒ නිසා පැහැදිලි උත්තරය 4 කියලා. ඉතා සරල සුළු කිරීමක්. මේ දීලා තියෙන ප්‍රභේදවල සල්ෆර් පරමාණුවේ විදුලි ඍණතාව වැඩි වෙන අණුපිළිවෙල. විදුලි ඍණතාව පිළිබඳ ප්‍රශ්නයක් අහනකොට දරුවෝ මුලින්ම කරන්නේ මොකක්ද? මුලින්ම කරන්නේ හැඩ ඇඳ මුහුම්කරණය බලන්න ඕන. මුලින්ම කරන්නේ මුහුම්කරණය. අමතක නම් කරන්න එපා. මුහුම්කරණය. මොකද මුහුම්කරණය sp1 sp2 sp3 වෙන්න පුළුවන් නේ. හොඳට මතක තියාගන්න. මුහුම්කරණය sp1 නම් එතන විද්‍යුත් ඍණතාව වැඩි. මොකද එතන s ලක්ෂණ වැඩි. S ලක්ෂණ වැඩි කියන්නේ ඍණ ගතිය වැඩි. මේක හොඳට ඔබට මතක ඇති. අපි කෙටියෙන් පැහැදිලි කිරීමක් කරා.
එහෙනම් මුහුම් කරන sp1 නම් එයාගේ විදුලි ඍණතාව අනිවාර්යෙන් වැඩි. ඉස්සෙල්ලා මුහුම් කරන. මුහුම් කරන සමාන වුණොත් අදාළ පරමාණුවේ ආරෝපණ අදාළ පරමාණුවේ ඔක්සිකරණ අංකය ආරෝපණ සලකා බැලිය හැකියි. ආයෙනම් අපි මේ ටිකට අත්දාලා ඇදලා බලන්න ඕනේ. දැන් ඉතින් ඔන්වල හැඩ අඳින්න කියලා දීලා තියෙනවා පුතාලට සරලයි ඔක්සිජන් සම්බන්ධ සංයෝගය ඔන්න ඇන්ද SO2 ඊළඟ SO3 මේව දැන් ටක් ගාලා ඇඳ ගන්න පුළුවන් හැකියාව තියෙන්න ඕන. අර කෙටි ක්‍රමවම කියලා දුන්නේ පුතාලට ඒ නිසා. ඔක්සෝ ඇනායනය ඕම ටක් ගාලා දාන්න. සල්ෆේට් ඔක්සෝ ඇනායනය HCl2 සාමාන්‍ය අපෝහණයක්. right. එන ඉස්සෙල්ලා බලන්න මුහුම් කරන්නේ 1 2 3 නිසා sp2 1 2 3 නිසා sp2 1 2 3 4ක් තියෙනවා sp3 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 එනම් පැහැදිලි විදුලි ඍණතාව වැඩි වෙන්න මේ දෙන්නගේ දැන් මේ දෙන්නගේ ඔක්සිකරණාංක චෙක් කරන්න මෙතන ඔක්සිකරණාංක ධන 6යි මෙතන ඔක්සිකරණාංක ධන 4යි එහෙනම් විදුලි ඍණතාව වැඩිම වෙන්න ඕනේ මෙන්න මෙහා ඔක්සිකරණාංකය වැඩි කියන්නේ ධන ගතිය වැඩි කියන්නේ ඍණ වලට කැමති. එන විදුලි ඍණතාව උතර වැඩිම මෙතන. එන උත්තරේ SO3 බලන්න අක්කා SO3 තමයි වැඩිම උත්තරේ. ඉතින් එහෙම තියෙන්නේත් එකයි. ඊටා සරලයි. එහෙනම් ගාන හදන්න දෙයක්වත් නැහැ. අනිත්‍යව පොඩ්ඩක් බලමු අපි. ඊළඟට මෙතන ගත්තොත් මේ තුන සමානයි. එතකොට ඔක්සිකරණාංක බලන්න මෙතන. මෙතන පැහැදිලි හැමෝටම සල්ෆර් 1 2 3 4ක් ඈත් වෙනවනේ. ධන 4යි. මෙතන සල්ෆර්ගේ ධන 6යි. මෙතන සල්ෆර්ගේ ධන 2යි. ඔක්සිකරණාංකේ ධන 2යි. එහෙනම් හොඳටම පැහැදිලි විදුලි ඍණතාව අඩුවම වෙන්න ඕනේ මේකේ. ඊට පස්සේ මේක. ඊට පස්සේ මේක. ඊට පස්සේ මේක. ඊට පස්සේ මේක. ඔව් ඉතා පැහැදිලි උත්තරය දෙක කියලා ඉතා සරලව ගන්න පුළුවන්. පළවෙනි එකේම උත්තරේ එනවා. මේක ක්‍රමය අමතක කරන්න එපා. පළවෙනි එක මුහුම් කරන්නේ කියලා හොඳට මතක තියාගන්න. ප්‍රශ්න 11ක් ඉවරයි. ප්‍රශ්න 12ට අපි යමු. පහත සඳහන් කුමන පිළිතුරේ සෙල්සියස් අංශක 25 ඇති මෙන්න මේ සාන්ද්‍රණය සහිත මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක පැවතිය හැකි උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. පවතින පුරන් උපරිම ටික අහන්න. පුතාලා දන්නවා මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවණයක් ගත්තොත් ඒක අයන වලට සම්පූර්ණයෙන් කැඩෙනවා. මොකද මැග්නීසියම් ක්ලෝරයිඩ් ජලීය ද්‍රාවකය. දැන් මැග්නීසියම් ක්ලෝරයිඩ්ගේ සාන්ද්‍රණය දීලා තියෙන 1.775 n කියලා. අර ලෙසින මවුල. එතකොට දැන් මේක සම්පූර්ණයෙන්ම අයන වලට කැඩෙනවනේ. ඒතර අයන වලට කැඩනවම හැමෝටම තේරෙනවා මැග්නීසියම් තියෙන්න ඕන මේ හා සමාන සාන්ද්‍රණයක්. ක්ලෝරයිඩ් ඒ වගේ දෙගුණයක් තියෙනවා. දැන් ඔන්න ඕක තමයි ජලීය ද්‍රාවණයේ පවතින්නේ. ওই ජලීය ද්‍රාවණයේදී අපෙන් අහනවා උපරිම හයිඩ්‍රොක්සයිඩ් තියෙනවා උපරිම හයිඩ්‍රොක්සයිඩ් ගන්න. ඒ වගේ වෙලාවක අපිට මැග්නීසියම්ගේ සාන්ද්‍රණය දන්න නිසා උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය ලබා ගන්න නම් අපිට භාවිතා කරන්න සිද්ධ වෙන ද්‍රාවිතා ගුණිත මූලධර්මය. මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් තියෙන්න පුළුවන් උපරිම ප්‍රමාණය බලන්න නම් මැග්නීසියම් හයිඩ්‍රොක්සයිඩ් කියන්නේ ජලයේ මද වශයෙන් දියවෙන විදුලි විච්ඡේදයක්. ඒකෙන් ලැබෙනවා මෙන්න මෙහෙම. එතකොට මේ වෙනකොට ද්‍රාවණය තුල පවතින උපරිම මැග්නීසියම් සාන්ද්‍රණය දන්නවා. මැග්නීසියම් සාන්ද්‍රණය මෙච්චරයි. අපෙන් අහන්නේ පවතින පුළුවන් උපරිම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය. අයන උපරිම අවස්ථාවේදී අපි හිතනවා පද්ධතිය සමතුලිතව පවතිනවා කියලා. පද්ධතිය සමතුලිතව පවතිනවා කියලා උපකල්පනය කරමින් මම මේකට දානවා KSP අගේ. ද්‍රාවිතා ගුණිතය. මැග්නීසියම් අයන සාන්ද්‍රණයේ පළවෙනි බලය වරක් හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණයේ වර්ගය. ආදේශ කරමු. KSP දීලා තියෙනවා 7.1 වැඩි කිරීම 10 රින් 12යි. මෙතන ඒකක ලියලින්න අවශ්‍ය නැහැ MCQ ප්‍රශ්න නිසා. හැබැයි ඒකක පිළිබඳ සැලකිලිමත් වෙන්න. මැග්නීසියම් සාන්ද්‍රණය 1.775යි. වැඩි කිරීම හයිඩ්‍රොක්සයිඩ් සාන්ද්‍රණය දාන්නේ නැහැ. මම මේක x කියලා ගත්තොත් x ගේ වර්ගය. එහෙනම් දැන් මේක සුළු කරන්න. 7.75න් බෙදන්න ඕන. ගානට මේක කැපිලා යනවා. රෝග සුළු කරාම උපුතාලට පේනවා මේකෙන් ගානට අපි දෙනවා 4 වැඩි කිරීම 10 රින් 12යි x වර්ගය. වර්ග නැති කරන්න වර්ග මූලය ගන්න. වර්ග මූලය ගත්තා වෙනවා 2 වැඩි කිරීම 10 රින් 6යි. ඝන ඩෙසිමීටරයට මවුල.
x කියලා මම ගත්තේ x කියලා ආදේශයකට හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. හයිඩ්‍රොක්සයිඩ් අයන සාන්ද්‍රණය. එනම් උත්තරය 2 වැඩි කිරීම 10 ඍණ 6යි කියලා එනවා. හොඳයි. අපි බලමු ප්‍රශ්නාංක 13. ප්‍රශ්නාංක 13 අපිට දීලා තියෙනවා ඔබට පේන ඇති ප්‍රශ්නය. මෙන්න මේ සංයෝගය ඊටාම සරල ප්‍රශ්නයක්. ප්‍රතික්‍රියා කරනවලු වැඩිපුර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්ක. එහෙනම් පුතාලා දැනගන්න ඕන ප්‍රධානම කාරණාව තමයි මතක ඇති ඔබට කාබනික සංයෝගවල තියෙන වැදගත්ම ලක්ෂණයක් තමයි මධ්‍යසාර. මේක ඉතා වැදගත්. ෆීනෝල් සහ කාබොක්සිලික් අම්ල. මෙන්න මේක විතරයි මතක තියාගන්න අවශ්‍ය. මධ්‍යසාර වලට ෆීනෝල් ආම්ලිකයි, ෆීනෝල් වලට කාබොක්සිලික් අම්ල ආම්ලිකයි. ඒ නිසා මධ්‍යසාර ප්‍රතික්‍රියා කරන ලෝහ සෝඩියම් එක්ක විතරයි. ෆීනෝල් ගත්තොත් සෝඩියම් එක්කත් ප්‍රතික්‍රියා කරනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් වගේ භස්ම එක්ක ප්‍රතික්‍රියා කරනවා. කාබොක්සිලික් අම්ල සෝඩියම් එක්කත් ප්‍රතික්‍රියා කරනවා, සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක්කත් ප්‍රතික්‍රියා කරනවා, සෝඩියම් කාබනේට් බයිකාබනේට් එක්කත් ප්‍රතික්‍රියා කරනවා. මේක හොඳට මතක තියාගන්න ඕන. එච්චරයි. එන මේක දිහා බලමු. මේක කාබොක්සිලික් කාණ්ඩයක්. මෙතන සෝඩියම් ලවණය හැදෙන්න ඕන. මේක මධ්‍යසාර නිසා මෙතන ප්‍රතික්‍රියා කරන්න බෑ සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්ට. ඒතර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් එක ප්‍රතික්‍රියා කරන්න පුළුවන් කාටද? මධ්‍යසාර කැලලට ප්‍රතික්‍රියා කරන්න බෑ. ෆීනෝල් කැලලයි කාබොක්සිලික කැලලයි ප්‍රතික්‍රියා කරනවා. ඒ කියන්නේ මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන, මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්න ඕන. ඒ නිසා උත්තරේ බලන්න ඕගොල්ලෝ. මේකට වදින්න විදියක් නැහැ සෝඩියම්, මධ්‍යසාරයට වදින්න විදියක් නැහැ. ඒවා අයින්ට කරලා දාන්න. ෆීනෝල් වලට වදින්න ඕන, කාබොක්සිලික් වලට වදින්න ඕන. ඒ නිසා උත්තරේ පැහැදිලි 2 කියලා. එහෙනම් 13ට උත්තරේ 2 කියලා පැහැදිලි. 14 වෙනි ප්‍රශ්න අපි බලමු. ප්‍රශ්නාංක 14. පහත ඒවායින් නිවැරදි ප්‍රකාශය හඳුනා ගන්න කියලා තියෙනවා. NF3 සහ ඇමෝනියා මේ දෙක ගත්තොත් පුතාලට පේනවා මධ්‍ය පරමාණු වටා එකසර යුගල් ප්‍රමාණය සමානයි. හැබැයි ෆ්ලෝරින් විදුලිනතාවය ගොඩක් වැඩි නිසා මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩි හරියක් ෆ්ලෝරින්ගේ පැත්තට ඇදිලා තියෙන්නේ. මෙතනට සාපේක්ෂව මෙන්න මෙතනට සාපේක්ෂව මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වැඩි හරියක් මෙතන ෆ්ලෝරින් පැත්තට ඇදිලා තියෙන්නේ. එතකොට මේ බන්ධන අතර විකර්ෂණය අඩු වෙනවා. විකර්ෂණය අඩු හින්දා මේක ඈත් වීමකට භාජනය වෙන්නේ නැහැ. හැබැයි ඊට සාපේක්ෂව මෙතන බන්ධන ඉලෙක්ට්‍රෝන සමීපයේ පවතින හින්දා මේ විකර්ෂණය ප්‍රබල වෙලා පොඩ්ඩක් මේ බන්ධන ඉලෙක්ට්‍රෝන වල තියෙන විකර්ෂණ බලය නිසා ඒවා ඈත් වෙනවා. ඒ නිසා මෙයාගේ බන්ධන කෝණය ලොකු වෙන්න ඕන කියලා පැහැදිලි. එන ඇමෝනියා වල බන්ධන කෝණය ලොකු වෙන්න ඕන. සපලින එක වැරදි. 17 වන කාණ්ඩයේ මූලද්‍රව්‍ය ඔක්සිකරණ අවස්ථා ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරනවලු. ෆ්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන් හැම දරුවෙක් දන්නවා ෆ්ලෝරින් ඍණ 1 සහ බිංදුව පමණයි පෙන්වන්නේ. විදුලිනතාවය වැඩි මෙක්කෙනා. ඍණ 1 සිට ධන 7 දක්වා පෙන්눔 කරයි කිව්වම පොදුවේ පෙන්눔 කරනවා. නමුත් ක්ලෝරින් පෙන්න ඍණ 1යි බිංදුවයි. ඊළඟට ඒ අතර ඔයගොල්ලෝ දන්නවා සාමාන්‍යයෙන් ක්ලෝරින් ගත්තොත් ධන 2 හැර ඉතිරි සියල්ල ඍණ 1 සිට ධන 7ටම පෙන්නනවා. ධන 2 හැර. දැන් මේක ඒගොල්ලෝ පෙත් කියලා නෑ මොනවද පෙන්වන්නේ නැති ඒවා. ඒ නිසා මේක පොඩ්ඩක් හොඳම උත්තරයක් නෙවෙයි. අපි බලමු 3 වෙනි එක. කාම්බර උෂ්ණත්වයේදී සල්ෆර් වල වඩාත්ම ස්ථායි බහුරූපී ආකාර ඒකාන්තයි. සම්පූර්ණයෙන් වැරදි. පුතාලා දන්නවා S8 රොම්බසීය තමයි සෙමෙන් රත් කරගෙන යනකොට S8 ඒකාන්ති බවට පත් වෙන්නේ. රොම්බසීය සෙමෙන් රත් කරගෙන යනකොට S8 ඒකාන්ති බවට පත් වෙනවා. ඒ නිසා කාම්බර උෂ්ණත්වයට පුතාලා දන්නවා ස්ථායි වන්නේ රොම්බසීය සල්ෆර්. C4 මිරිගන් වල ඝනත්වයේ දියමන්ති ඝනත්වයට වඩා වැඩි. සම්පූර්ණ වැරදිනේ. පුතාලා දන්නවා දුරටතාවයෙන් වැඩිම ඛනිජය දියමන්ති. දියමන්ති ගත්තොත් එහෙම ඔයගොල්ලෝ දන්නවා චතුස්තලීය ආකාරයට ත්‍රිමාණයේ වැඩෙන යෝධ තැරිසක්. හැබැයි මිරිගන් ගත්තොත් එහෙම පුතාලා දන්නවා මිරිගන් ගත්තොත් එහෙම ඒක තලීයයි. ඒ වගේ ස්තරීය දැලිසක්. සාපේක්ෂව මෙයයි සංසන්දනය කරාම වැඩි බන්ධන ශක්තියක් තියෙන කාටද? දියමන්ති වලට. ඊළඟ පස්වෙනි එක බලමු. වායුමය අවස්ථාවේදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් අෂ්ටක නියමයේ තෘප්ත කරයි. පුතේ ඒක ඉතා වැදගත් ඉනෝගනික් වල ඔබ ඉගෙන ගන්න කාරණාවක්. මතකෙදී ඇලුමිනියම් ක්ලෝරයිඩ් කියන එකේනා සාමාන්‍යයෙන් පවතින්නේ ද්වි අවයවික වශයෙන්. එම ද්වි අවයවික වශයෙන් පවතිනකොට පුතාලට මම ඒ ව්‍යුහය ඇඳලා පෙන්නන්නම්.
ද්වි අවයවික වශයෙන් පවතිනකොට මතක ඇති පුතාලට සරලව අඳින්නේ අපි මෙන්න මෙහෙම දාගන්නවා. ඇලුමිනියම් මේ හැම එකම විතර ක්ලෝරින්. එතකොට එක අණුවක තියෙන AlCl3 එකක ක්ලෝරින් එක සැරයක් මෙයාට දානය කරනවා. එතකොට මේකේ තියෙන ක්ලෝරින් වල එක සැර ඉලෙක්ට්‍රෝනයක් මෙයාට දානය කරලා ඔන්න ඔය විදිහට ද්වි අවයවික වශයෙන් තමයි සාමාන්‍යයෙන් පවතින්නේ. එතකොට මෙතන යම් ස්ථායීතාවක් පවතිනවා. අෂ්ටකයේ සම්පූර්ණයි වගේ දැනෙනවා. ඒ නිසා අපිට උත්තරේ විදිහට සලකන්න පුළුවන් 14 වෙනි ප්‍රශ්නෙට උත්තරේ විදිහට සලකන්න පුළුවන් 5. පළමු 15 වෙනි MCQ මොකද්ද කියලා. කෝෂයක් අපිට දීලා තිනවා. සාමාන්‍යයෙන් මතක තියාගන්න ඕන කාරණාව තමයි මෙහිම කෝෂයක් අපිට සංකේතාත්මක ලබා දුන්නම මේ කෝෂයේ වම් පැත්තේ ඉන්නේ අනිවාර්යෙන් ඔක්සිකරණයට භාජන ප්‍රභේදය. IUPAC ක්‍රමයේ සරලව නම් කරනකොට ওই විදිහට වම් පැත්තේ අපි සාමාන්‍යයෙන් ලියන්නේ ඔක්සිකරණයට භාජන ප්‍රභේදය. ඒකට දකුණු පැත්තේ ලියන්නේ ඔක්සිහරණයට භාජනය වෙන ප්‍රභේදය. ඊට පස්සේ දීලා තියෙන මේ කෝෂයේ සම්මත විදුත්ගාමක බලය. කෝෂී වීගාබා දීලා තියෙනවා 2.27 වෝල්ට් කියලා. මෙන්න මේ බ්‍රෝමයිට් වල විභවය දීලා තියෙනවා 1.09 කියලා. අපෙන් අහනවා මැංගනස් වල සම්මත ඔක්සිහරණ විභවය. දැන් මෙන්න මෙතන මේ වචන පටලව ගන්න එපා. සාමාන්‍ය පුතාලා මතක තියාගන්න ඕනම කෝෂයක අපි වීගාබා විදියට හොයන්නේ යාගේ ඔක්සිහරණ විභවය. හොයන්නේ ඔක්සිහරණ විභවය. හැබැයි මේ දෙන්න ප්‍රතික්‍රියා කරන වෙලාවේදී මෙයයි ගත්තොත් මෙයා ඔක්සිකරණයකට භාජනය වෙන්න ඕන, මෙයා ඔක්සිහරණයකට භාජනය වෙන්න ඕන. මෙයා ඔක්සිකරණයකට භාජනය වෙන්න ඕන, මෙයා ඔක්සිහරණයකට භාජනය වෙන්න ඕන. නමුත් ඕනම ඉලෙක්ට්‍රෝඩයක විභවය හොයනකොට ඒක අර්ථ දක්වලා තියෙන ඔක්සිහරණ විභවයක් ලෙස. ඒකල අපිට කියන්නේ ඔක්සිහරණ විභවය හොයන්න කියලාම තමයි. ඒක පටලව ගන්න එපා. ඒ කියන්නේ මෙයාගේ විභවය හොයන්න කියන එක තමයි. ඒ සදා අපි දාන එකම දේ තමයි කෝෂී වීගාබා වෙන සූත්‍රය E0 සෙල් සමානයි E0 කැතෝඩ් ඍණ E0 ඇනෝඩ්. කැතෝඩේ විභවයෙන් ඇනෝඩේ විභවය අඩු කරන්න ඕන. කෝෂී වීගාබා 2.27යි. කැතෝඩේ කියන්නේ ඔක්සිහරණය. ඔක්සිහරණය මෙයාගේ විභවය දන්නවා අපි 1.09යි. ඍණ ඇනෝඩේ විභවය කියන්නේ මේක. ඒකට මම දාගන්නම් මොකක් හරි බීබලක් ගන්න. එහෙනම් දැන් අපිට මේක උක්ත කරගන්න. මේක මෙහෙට ගෙන මේක හැබැත්තට දාමු. ඒතකොට E0 සමානයි 1.09 ඍණ 2.27. අඩු කරමු. 17 9ක් ගියාම 8යි 1 ඍණ එන උත්තරය ඍණ 1.18යි වෝල්ට්. පැහැදිලි උත්තරය 2 කියලා. අපි බලමු 16 වෙනි MCQ එක. යම් කිසි ද්‍රවයක් තියෙනවා. මොකක් හරි අපි ගමු සාමාන්‍යයෙන් ද්‍රවයක් තියෙනවා කියලා. ওই ද්‍රවය වාෂ්පීකරණයක් වෙනවලු. ගෑස් වුණා කියලා හිතන්නකෝ. එන්තැල්පි වෙනසයි වාෂ්පීකරණ එන්ට්‍රොපි වෙනසයි දීලා තියෙනවලු. ඩෙල්ටා H නෝට් වාෂ්පීකරණේ දීලා තියෙනවා. ඒක දීලා තියෙනවා 45 කිලෝ ජූල්. ඊළඟට දීලා තියෙනවා ඩෙල්ටා S නෝට් වේපරයිසේෂන් වාෂ්පයේ එන්ට්‍රොපිය දීලා තියෙනවා 90යි. හැබැයි ඒක ජූල් දීලා තියෙන්නේ වැඩි කිරීම 10^3යි කිලෝ ජූල් මවුලේට කිලෝ ජූල් වලට හරව ගන්න ඕන. අපෙන් අහන්නේ එම ද්‍රවයේ තාපාංකය. එහෙනම් පුතේ මෙතන අපි උපකල්පනයක් කරන්න නම් ඕනම ද්‍රවයක් වාෂ්ප වෙනකොට ද්‍රවයයි වාෂ්පය අතර හැමෝම දන්නවා පොඩි සමතුලිතතාවක් තියෙනවා. එහෙනම් මෙතන අපි හැමතිස්සෙම ගාන හදලා උපකල්පනය කරන්න ඕන සමතුලිත අවස්ථාවේ පසුවන පද්ධතියක් කියලා හිතාගෙන අපෙන් අපිට දීලා තිනවා ඩෙල්ටා S ඩෙල්ටා H දීලා අපෙන් උෂ්ණත්වයක් අහනවා නම් අපි දන්න එකම සමීකරණය මොකද්ද? ඩෙල්ටා G සමානයි ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. මේක භාවිතා කරනවා. හැබැයි මේ වෙලාවේදී අනිවාර්යයෙන්ම මතක් වෙන්න ඕන සමතුලිත අවස්ථාව ගැන සැලකුවම ඩෙල්ටා G බලාගය 0යි. එහෙනම් ඩෙල්ටා H ඍණ T ඩෙල්ටා S. ඔතනින් අපි උෂ්ණත්වය උක්ත කරමු. T වර ඩෙල්ටා S සමානයි ඩෙල්ටා H. එන ආදේශ කරන්න T කියලා කියන්නේ ඩෙල්ටා H බෙදීම ඩෙල්ටා S.
බලමු එතකොට. එතකොට දීලා තියෙන උෂ්ණත්වය ඩෙල්ටා x ඩෙල්ටා h තාවේ 45 බෙදීම 90 වැඩි කිරීම 10 ඍණ 3 ලස්සනට පේන උත්තරයක් එනවා 45.2යි එක බෙදීම 2 කියන්නේ 0.5යි 0.5 වැඩි කිරීම 1000 එන උත්තරය 500යි. ගත්ත ගමන් ගහන්න එපා. මේ එන්නේ කෙල්වින් වලින්. බලන්න 500යි කියලා. කෙල්වින් උෂ්ණත්වයක් මෙතන නැහැ. එහෙනම් මේක සෙල්සියස් වලට හරවන්න. 273ක් අඩු කරා. 273ක් මේකෙන් අඩු කරාම උෂ්ණත් වෙනවා 500 ඍණ 273 500න් 273ක් අඩු කරාම 227යි සෙල්සියස්. එනිසා උත්තරය පැහැදිලි 5 කියලා. ප්‍රශ්න අංක 17 බලමු. ඩයසෝනියම් ලවණයක් අපි සාමාන්‍යයෙන් අඳින්නේ මෙන්න මේ විදිහට ට්‍රිපල් බොන්ඩ් එක දාලා තමයි ඩයසෝනියම් ලවණයක් අපි අඳින්නේ. පුතාලන් මතක ඇති මේ ඩයසෝනියම් ලවණයක් ගන්න විදිය. ඩයසෝනියම් ලබා ගන්න නම් අපි ළඟ අනිවාර්යෙන් ඉන්න ඕනේ කවුද? ඇනිලීන්. ඔය ඇනිලීන් වලට සෝඩියම් නයිට්‍රයිඩ් HCl දාලා සෙල්සියස් අංශක 5යි 10යි නැත්නම් 0.5යි අතර තිබ්බම තමයි ඩයසොටීකරණයකට භාජනය වෙලා අපිට ලැබෙනවා ඩයසෝනියම් ලවණයක්. ඒ වගේම ඇනිලීන් වලට සෝඩියම් නයිට්‍රේට් HCl දාලා පොඩ්ඩක් උෂ්ණත්වය වැඩි අවස්ථාවේ පැවතුනොත් ලැබෙන්නේ ෆීනෝලයක්. සෝඩියම් නයිට්‍රේට් HCl සාමාන්‍ය උෂ්ණත්වය වැඩි අවස්ථාවක් ගත්තොත් අපිට ලැබෙනවා මොකද්ද? ෆීනෝලය. දැන් අපෙන් අහන්නේ වැරදි ප්‍රකාශය. එක ඇනිලීන් නයිට්‍රස් එක්ක ප්‍රතික්‍රියා කරලා මේක ලබා ගන්න පුළුවන්. ඒක හරියටම හරි. උෂ්ණත්වෙත් හරි. ඒ වගේම ඩයසෝනියම් ලවණයකට ඔයගොල්ලෝ මතක ඇති ඩයසෝනියම් ලවණයකට පොටෑසියම් අයඩයිඩ් දැම්මොත් තමයි ඩයසෝනියම් ලවණයකින් අයඩයිඩයක් අපිට ලබා ගන්න පුළුවන්. අයඩෝබෙන්සීන් ලබා ගන්න පුළුවන්. ඒ වගේම ඩයසෝනියම් වලට මතක ඇති කියුප්‍රස් ක්ලෝරයිඩ් දැම්මොත් තමයි මෙතනට අපිට ක්ලෝරින් පරමාණුකින් විස්ථාපනය කරන්න පුළුවන් උනේ. ඊළඟට දෙවෙනි එකත් හරි. 3 ඩයසෝනියම් අයන ඉලෙක්ට්‍රෝපයිලයක් ලෙස ක්‍රියා කරයි. ඔව් හොඳටම පැහැදිලි. ඩයසෝනියම් අයනය කියන්නේ මෙන්න මේකට. මේ ඩයසෝනියම් අයනය. මේක ධනයි. ඒතකොට ධන ගහන්නේ හැමතිස්සෙම ඍණට. ඒ නිසා මේක හැමතිස්සෙම ඉලෙක්ට්‍රෝන වලට කැමති එක්කෙනෙක්. ඒ නිසා මේක හොඳ ඉලෙක්ට්‍රෝපයිලයක්. ඩයසෝනියම් අයනය කියන්නේ හොඳ ඉලෙක්ට්‍රෝපයිලයක්. මොකද යාගේ ආරෝපණය ධන නිසා ඉතාම පහසුවෙන් එයා බෙන්සීන්ට ඉතාම පහසුවෙන් එයා බෙන්සීන් වලින් සක්‍රිය කරන කට්ටියත් එක්ක ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. හොඳම උදාහරණය තමයි ෆීනෝල් එක්ක හොඳ ප්‍රතික්‍රියාවලට සහභාගී වෙනවා. ඒකත් හරි. ඊළඟට ඩයසෝනියම් වල ජලීය ද්‍රවණ රත් කළ විට ඒ වේදනයේ බෙන්සීන් ලබා දෙයි. ඩයසෝනියම් ක්ලෝරයිඩ් ජලයේ දාලා රත් කරාට බෙන්සීන් ලැබෙන්නේ නැහැ. ජලයේ දාලා රත් කරාම ලැබෙන්නේ ඩයසෝනියම් ක්ලෝරයිඩ් වල ජලයේ දාලා රත් කරාම ලැබෙන්නේ ෆීනෝල්. අන්න එනම් මතක් වෙන අදාළ ප්‍රතික්‍රියා. ඩයසෝනියම් වලට බෙන්සීන් ගන්න නම් H3PO2 ජලය. හයිපෝෆොස්ෆරස් ආම්ලෙත් එක්ක ජලය දැම්ම නම් බෙන්සීන් ගන්න පුළුවන්. ඩයසෝනියම් ලවණයකට ජලය දාලා රත් කරොත් අනිවාර්යෙන් අපිට ලබා ගන්න පුළුවන් ෆීනෝලයක්. ඒ තරම් ජලය දාලා රත් කරන්න ඕන. එන උත්තරය වැරදි කියලා තියෙන උත්තරය 4. අන්තිම එක බලන්න. ඩයසෝනියම් ලවණයක් භාෂික මාධ්‍ය ෆීනෝල් එක ප්‍රතික්‍රියා කරලා වර්ණවත් සංයෝගයක්. හොඳට මතක ඇති ඇසෝසයන්. ෆීනෝල් හඳුනා ගැනීම පරීක්ෂාවක්. ෆීනෝල් ඩයසෝනියම් ලවණත් එක්ක ප්‍රතික්‍රියා කරලා හදනවා ඇසෝසයන්. ඒවා ඩයි වර්ග හදනවා. ඒ නිසා ඒවා සාමාන්‍ය රතු පාට, කහ පාට රුරු ඇසෝසයන් ලබා දෙනවා වර්ණවත් සංයෝග. ඒ නිසා උත්තරය 17ට එන්න ඕන උත්තරය 4. හොඳයි. අයි බලමු 18 වෙනි ප්‍රශ්නය. H2S ඔක්සිජන් සමග ප්‍රතික්‍රියා කර පළ ලෙස ජල වාෂ්ප සහ සල්ෆර් ඩයොක්සයිඩ් පමණක් ලබා දෙයි. එහෙනම් ඉස්සෙල්ලා ප්‍රතික්‍රියාව තුලනය කරලා ලියාගමු. H2S O2 එක්ක ප්‍රතික්‍රියා කරාම ජලය සහ සල්ෆර් ඩයොක්සයිඩ් ලබා දෙනවා. මේක බැලන්ස් කරගමු ඉස්සෙල්ලා. සල්ෆරි ඔක්සිජන් ටික බැලන්ස් කරගන්න තියෙන්නේ. පුතාලට පේනවා සල්ෆර් ටික බැලන්ස්, හයිඩ්‍රජන් ටික බැලන්ස්, ඔක්සිජන් ඔක්කොම තුනක් තියෙනවා. එහෙනම් මෙතනට 3ක් ගන්න නම් මෙතනට 3 බෙදීම 2ක් දානවා. ඒතර හැම පදයක්ම දෙකෙන් වැඩි කරාම අපිට එනවා 2යි H2S 3යි O2 2යි ජලය 2යි සල්ෆර් ඩයොක්සයිඩ්. ඔන්න මම ප්‍රතික්‍රියාව තුලනය කරලා ලියාගත්තා. ඊළඟට ඒගොල්ලෝ කියනවා නියත උත්පීඩනයකදී පීඩනයේ නියතයි.
සහ උෂ්ණත්වයත් නියතයි. H2S වලින් ගත්තලු ඝන ඩෙසිමීටර් 4ක් O2 වලින් ගත්තලු ඝන ඩෙසිමීටර් 10ක් ඉතා සරල ගානක්. ආන මිශ්‍රණයේ අවසාන පරිමාව. ඉතින් හැමෝටම මතක් වෙනවා සීමාකාරී ප්‍රභේදය හොයන්න ඕන. දැන් තියෙන ප්‍රශ්නේ තමයි දීලා තියෙන පරිමාව. ඉතින් පුතාලා දන්නවනේ. PV සමානයි nRT වලට අනුව මේකේ පීඩන නියතයි. උෂ්ණත්ව නියතයි. R නියත නම් V සමානුපාතික වෙනවා එන්ට. ඒ කියන්නේ මවුල වලින් ගාන හැදුවත් එකයි පරිමාවෙන් ගාන හැදුවත් එකයි. ඒතර මවුල අතර අනුපාතය ගත්තත් එකයි පරිමාව අතර අනුපාතය ගත්තත් එකයි. කිසි වෙනසක් නැහැ. සාමාන්‍ය මවුල විදිහටම හදමු. හැබැයි සීමාකාරී ප්‍රභේදය හඳුනා ගන්න ඕන. අපි එක්කෙනෙකු චෙක් කරමු. H2S ගත්තොත් එහෙම 2ට 3යි. ඒතර H2S මවුල වගේ H2S මවුල ප්‍රමාණය 2කින් බෙදලා 3න් වැඩි කරාම ඔක්සිජන් ගාව තියෙන්න ඕන. බලමු තියෙනවද කියලා. 4 2කින් බෙදුවම 2යි. 2 3න් වැඩි කරාම 6යි. තියෙන්නේ 6යි. හැබැයි 10ක්ම තියෙනවා. එහෙනම් වැඩිපුරක් තියෙනවා සීමාකාරී එක්කෙනා H2S. ඒතර අපි ගාන හදනකොට සීමාකාරී එක්කෙනා ගැන හිතලා ගාන හදන්න. එහෙනම් 2ට 2ට 2යි. එහෙනම් මෙයාගේ 4ක් එක මෙතනින් හැදෙනවා 4ක්. මෙතනින් හැදෙනවා 4ක්. ඒ වගේම මෙයාගේ ක්‍රියා කරන්නේ 6යි. ඒතර ඉතිරි O2 පරිමාව ගත්තොත් 10න් 6ක් අඩු කරාම 4යි. ඒතර අන්තිමේට ඉතුරුන මුළු වායු මිශ්‍රණය ගත්තම මේකත් ගෑස්, මේකත් ගෑස්, මේකත් ගෑස්. ඒතර ඔක්කොම කිව්ද 4යි, 8යි, මෙතන 4යි, 12යි. එහෙනම් සමස්ත වායු පරිමාව අවසානයේ තියෙන ඝන ඩෙසිමීටර 12යි කියනවා. පිළිතුර 4. ප්‍රශ්න අංක 19. රේචනය කරන ලද දෘඩ බඳුනක් තුළට A සහ D මිශ්‍රණයක් උෂ්ණත්වයේ T වලදී ඇතුළු කරાવી. රේචනය කරනවා කියන්නේ සම්පූර්ණයෙන් රික්තයක් බවට පත් කරලා තියනවා කියන එකයි. ආරම්භයේ A සහ D විතරයි ඉන්නේ. T උෂ්ණත්වයේදී මේ ආරම්භක පීඩනය P කියලා දීලා තියෙනවා. ඊට පස්සේ කියනවා මේක සම්පූර්ණයෙන්ම ප්‍රතික්‍රියා කරනවා. එතකොට එයා කැඩෙනවලු මෙන්න මේ විදිහට. සම්පූර්ණ ප්‍රතික්‍රියා කරාම මෙන්න මේ විදිහට කැඩෙනවා කියලා දීලා තියෙනවා. 2C. ඊට පස්සේ කියනවා පද්ධතියේ සම්පූර්ණ කරනකොට පස්සේ පද්ධතියේ මුළු පීඩනය 2.7යි P වුණාලු. උෂ්ණත්වය ඒකමයි. අහන්නේ ඒකේ වියෝජනයේ ආරම්භක ශීඝ්‍රතාව. ඒතර ශීඝ්‍රතාව ලියන්න හැමෝම දන්නවා ශීඝ්‍රතා සමීකරණය භාවිතා කරන්න ඕන. ඊට කලින් සාමාන්‍ය විදිහට ගාන මවුල ගානක් විදිහට හිතලා ගාන හදාගෙන ඉමු. ඒතර ආරම්භයේ මුළු පීඩනය දීලා තිනවා. අවසානයේ මුළු පීඩනය දීලා තිනවා. දීලා තින් දැන් පීඩනය. ඒතර මතක් වෙනවා PV සමාන nRT වලට අනුව උෂ්ණත්වය නියතයි, R නියතයි, V නියතයි කියලා ගන්නවා. ඒතර අපිට කෙලින්ම ලැබෙනවා පීඩනය මවුල සංඛ්‍යාවට අනුලෝමව සමානුපාතිකයි. ඒ කියන්නේ ගාන පීඩණයෙන් හැදුවත් එකයි, මවුල වලින් හැදුවත් එකයි. එහෙම හිතාගෙන මම ආරම්භක මවුල මෙයාගේ A කියලා ගන්නවා, මෙයාගේ ආරම්භක මවුල B ප්‍රමාණයක් තිබ්බ කියලා හිතනවා. එතකොට මෙතන තිබ්බේ A නේ. කැඩිච්ච ටික 2x කියලා ගන්නවා. එතකොට මෙතන x, එතන 3x. ස්ටොයිකියෝමිකිය 2ට 1ට 3යි. එතකොට මෙයාගේ ආරම්භක මවුල B කියලා ගත්තේ. කැඩිච්ච ටික y කියලා ගත්තොත් 1ට 2යි. y 2යි y. දැන් මම ඕකට සමීකරණ දෙකක් ලියනවා. මවුල වෙනුවට පීඩනය. මුළු මවුල කියන්නේ මුළු පීඩනය. ඔය විදිහට මවුල ගාන පීඩණයෙන් හදන්න තියෙනවා. ඒතර ආරම්භක පීඩනය ඒතර p නේ. ඒ කියන්නේ ආරම්භක මවුල ටික. a ධන b. එහෙනම් සමීකරණයක් මට ලබා ගන්න පුළුවන්. a ධන b සමානයි p අංක 1. ඊට පස්සේ දෙවෙනි එකේ සම්පූර්ණයෙන්ම කැඩෙනවනේ. ඒතර මේව නැහැ. ඒතර ඉතුරුෙන්නේ 4x ධන 3y. 4x ධන 3y සමානයි කියන අවසානයේ මුළු මවුල. ඒ කියන්නේ අවසාන මුළු මවුල මුළු පීඩනයට සමානයි. 1.7යි p සාමාන්‍ය විදිහට හදන්න තියෙනවා. හැබැයි මෙතන දැන් අපිට උපකල්පනයක් අත්‍යවශ්‍යයි. සම්පූර්ණයෙන් කැඩෙන නිසා a ඍණ 2x ආසන්න වශයෙන් 2x. b ඍණ y ආසන්න වශයෙන් y වෙන්න ඕන. සම්පූර්ණයෙන්ම කැඩෙනවනේ. ඒ කියන්නේ a කියන්නේ 2xම තමයි. සම්පූර්ණයෙන් කැඩෙනවා. b කියන්නේ yම තමයි. එහෙනම් තව සමීකරණයක් ලියනවා. a වෙනුවට දානවා 2x b වෙනුවට දානවා y. එතනින් එනවා අංක 3.
දැන් ඉතින් සමීකරණේ සමගාමී දැන් විසඳන්න තියෙනවා. තුන්වෙනි සමීකරණේ තුනෙන් වැඩි කරනවා 6x 3y සමානයි 3p අංක 4. 4න් 2 අඩු කරනවා 4 ඍණ 2. වම් පැත්තෙන් අඩු කරාම 2x සමානයි මේකෙන් මේක අඩු කරාම 0.3p දෙකෙන් බෙදන්න 0.3 බෙදීම 2p. දැන් ඊට පස්සේ මට අවශ්‍ය කරන්නේ ශීඝ්‍රතා සමීකරණ ලියන්න. ඒට අදාළව. එහෙනම් ශීඝ්‍රතා සමීකරණ වලට r සමානයි ශීඝ්‍රතා නියතේ වරක් ප්‍රතික්‍රියකවල සාන්ද්‍රණේ මූලික ප්‍රතික්‍රියාවක් නිසා පෙළ ස්ටොයිකියෝමෙට්‍රික සංගුණකයට සමානයි. දැන් මට මෙතනට ඕනේ ඒකේ සාන්ද්‍රණය. හැබැයි දැන් මම දන්නේ ඒකේ පීඩනය. අන්න මතක් වෙනවා P සමානයි CRT. පීඩනයේ සාන්ද්‍රණයට හරව ගන්න ඕනේ. ඒකෙන් සාන්ද්‍රණය උත්තර කරොත් වෙනවා P බෙදීම RT කියලා. ඕක දැන් මෙතනට ආදේශ කරන්න ඕන. අවසානයේ මට ලැබෙනවා R සමානයි K එක වතාවක් සාන්ද්‍රණය වෙනුවට දාන්න මොකද්ද? P බෙදීම RT ඒ සෙට් එකේ වර්ගය. එහෙනම් R සමානයි K1 වතාවක් පීඩනය කීයද? ඒතර ඒරිය 2x ආසන්න වශයෙන් අපි ගත්තේ 2xම කියලානේ. ඒතර 2x කියන්නේ කීයද? 0.3p. 2x කියන්නේ 0.3p. ආයෙ බලා ගන්න. පීඩනය කියලා කියන්නේ මොකද්ද? මවුල වලින්මනේ ගන්නෙ. එතකොට ඒරිය 2x ආසන්න වශයෙන් අපි ගත්තේ 2x. ඒතර 2x කියන්නේ කීයද? මේක දෙකෙන් වැඩි කරාම 0.3p. RT ගේ වර්ගය. එහෙනම් ඔය වගේ උත්තරයක් තියෙන මොකේද කියලා බලන්න. පැහැදිලි. ඕක වර්ග කරනවා 0.09 වෙනවනේ. එහෙනම් උත්තරය 3 කියලා පැහැදිලි. හොඳයි අපි බලමු ප්‍රශ්න අංක 20. එක්තරා කාබනික සංයෝගයක් බ්‍රෝමීන් ජලය විවරණ කරයිලු. ජලීය බ්‍රෝමීන් ද්‍රාවණයක් විවරණ කරයි කියලා කිව්ව ගමන් මතක් වෙන්න ඕනේ. එතන අසන්තෘප්ත බන්ධන තියෙන්න පුළුවන්. එක්ක ඩබල් බොන්ඩ් එක්ක ට්‍රිපල් බොන්ඩ් තියෙනවා. ඊට අමතරව දන්නවා බ්‍රෝමීන් දී විවරණ කරනවා ෆීනෝල ඇනිලීන් ඒකත් ඔබ්‍රෝමීන් දී විවරණ කරනවා කියන ඔළුවේ තියෙනවා. ඉස්සෙල්ලා මතක් වෙනකම් අසන්තෘප්ත බන්ධන තියෙන්න ඕන. මම බලනවා උත්තර වලින් එහෙම තියනවද කියලා. එහෙනම් පැහැදිලි. එහෙම වුණොත් එහෙම මේ උත්තර වලින් පස්වෙනි උත්තරේ ගන්න බැහැ කියලා. ඊළඟට කියනවා ඇමෝනියම් කියුප්‍රස් ක්ලෝරයිඩ් එක්ක. කියුප්‍රස් ක්ලෝරයිඩ් එක්ක අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ කියලා. උදාහරණ මතක ඇති ඇමෝනියම් කියුප්‍රස් ක්ලෝරයිඩ් එක්ක අවක්ෂේපයක් ලබා දුන්නේ ආම්ලික හයිඩ්‍රජන්. මෙන්න මේ වගේ කට්ටිය. ආම්ලික හයිඩ්‍රජන් තියෙනවා නම් ඒක ඇමෝනියම් කියුප්‍රස් ක්ලෝරයිඩ් එක ප්‍රතික්‍රියා කරලා එතනට කොපර් වලින් විස්ථාපනය වෙලා එතන ලබා දෙන සාමාන්‍ය රතු දුඹුරු පාට අවක්ෂේපයක් ලබා දුන්නා. අවක්ෂේපයක් ලබා දෙන්නේ නැහැ කිව්වනම් ආම්ලික හයිඩ්‍රජන් තියෙන විදියකුත් නැහැ. ඒකින් මම කපන උත්තරේ 1 වෙන්නත් බෑ 4 වෙන්නත් බෑ. දැන් මට තියෙන උත්තර දෙක. එක්ක 2 එක්ක 3. මාර සරලයි. අවසාන එක. ආම්ලික ඩයික්‍රොමේට් ද්‍රාවණයක් සමග පිරියම් කළාම කොළ පාට ද්‍රාවණයක් ලැබේ. ඒ කියන්නේ පොටෑසියම් ඩයික්‍රොමේට් එක්ක ප්‍රතික්‍රියා කරාම කොළ පාට වෙනවලු. කොළ පාට වෙන්නේ කොහොමද? ඒ කියන්නේ ඩයික්‍රොමේට් අයන Cr3+ බවට ඔක්සිහරණය වෙනවා. එහෙනම් මේක ඔක්සිකරණය වෙන්න පුළුවන් එක්කෙනෙක් වෙන්න ඕන. පුතාලට පේනවා දෙවෙනි උත්තරේ ගත්තොත් ඒ මධ්‍යසාරය තෘතීක මධ්‍යසාරය. ඊළඟට තුන්වෙනි උත්තරේ ගත්තොත් ඒක ද්විතීක මධ්‍යසාරය. එහෙනම් පහසුවෙන් ඔක්සිකරණයට භාජනය වෙන්නේ ද්විතීක මධ්‍යසාර කියලා ඔබ ඉගෙන ගත්තා. සාමාන්‍ය තෘතීකයක් ඔක්සිකරණය කරන්න අමාරුයි ওই තත්ත්වයටදී. එහෙනම් ධර්ම තත්ත්ව පොඩ්ඩක් භාවිතා කරන්න ඕන. පැහැදිලි පිළිතුරු 3 කියලා.